බුද්ධාභිවන්දන. සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා ධම්මසවන කාලෝ අයංබදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනෙක් මද ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්මශ්‍රවණයත් එක් එකතුයි. පිංහතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ මාධව සහ කෞෂලා ජයවර්ධන කියන මේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරා. ප්‍රධාන මාරමුණ ජනවාරි මාසෙ දෙවනි දින. තුන්වැනි උපන්දිනයේ සමරණ සයුනි ජයවර්ධන ඒ දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ජනවාරි 4 වෙනි දින උපන්දිනයේ සමරණ NP ජයවර්ධන පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සැලසේවා කියන උතුම් ආශිර්වාදය. ඒවගේම නිවෙන් දිනිරු දිනායා සිහල් මිනදී ඇතුළු දූ දරුවන් ඒ පවුල්වල සියලූම දරුවන්ට සහෝදර සහෝදරියන් ඇතුළු සුජීවත්වයින හැම දෙනාට ආශිර්වාද කිරීමත් කුසුම් ජයවර්ධන මෑණියන්ට විමලසේන පියාණන් සහ සිරිමති මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒවගේම ඉලේ පෙරුම ආච්චම්මා සීයා පතිරණ කිරියම්මා සීයා ඇතුළු මියගේ සංසාරගත සියලු ඥාතීන්ට පින්දීමත් දේශකයණන් වහන්සේ ඇතුළු හැම දෙනාට ආශිර්වාද කිරීමත් ධර්ම දේශනාය ප්‍රධානාරමුණා. තිහෙමනං ඒ අරමුණෙන් මේ උතුම් පින්කම සිදු කරන ඔබ හැම දෙනාටමත් බණහන සියලු දෙනාටමත් මේ ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි මුලින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද අපි විශේෂයෙන් බලමු මේ පවතින යුගයේ තුළ අපි කොහොමද අපේ පෙරපිම් බලවත් කරගන්න. උපන්නාව කුසල් බලවත් කරගන්නේ නෝපන් කුසල් උපදවාගන්නේ කොහොමද. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙනවා සතර සම්යක් ප්‍රධාන වීරිය කියල. ඔබ හල ඇති සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන. මේ බුද්ධ ශාසනයේ වටිනාම වස්තුව වටිනාම මානික්‍ය වටිනාම මානික්‍ය 37ක් ගැන බුදුරජාණන් වහන්සේ පහාරාධ කියන සූත්‍රයේදී පහාරාධ කියන අසුරේන්ද්‍රයට විස්තර කරලා දුන්න. මේ පහාරාධ කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අසුරයන් වන අප මේ මහා සාගරයේ තියෙන වටිනා වස්තුව දැකලා මුතු මැනික් සක්ෂිලා වෙරළුමිනි ආදී වටිනා වස්තුව දැකලා ඒවට ඇලුම් කරනවා ඒවට ආස කරනවා. ඒ නිසාපි මහා සාගරයේ සිත්තලවා වාසය කරනොකි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේකින් අහනෝ ස්වාමීනී උබහන්සගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ බුද්ධ ශාසනයට ආස කරන්නේ යයි කරුණු 8ක් විස්තර කර. එතනති බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාධාර මහා මුහුදේ තියෙන වටිනා වස්තුව දැකලා අසුරයන් මහා සාගරයට ආස කරන්නේ යම් සේද. මගේ ශ්‍රාවකයෝ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරන්නේ බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ. මේ ශාසනයේ තුළ තියෙනවා වටිනාම මානික්‍ය රත්න 37ක්. ඒ තමයි සතර සතිපට්ඨාන සතර සම්යක් ප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ ධර්මය හඳුන්වන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සත්තිස් කියන්නේ 37ක් තියෙන. බෝධිපාක්ෂික කියන්නේ බෝධි කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධය පාක්ෂිකයට උපකාර වෙන
ඒකට මඟ පෙන්නන චතුරාරි සත්‍ය ධර්ම අවබෝධයට උපකාර වෙන ධර්ම 37. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම මේ මොන පැත්තෙන් ගියත් යන්න එකම තැනට සතර සතිපට්ඨානි වඩාගෙන ගියත් ආර්යෂ්ඨායික මාර්ගය ඔස්සේම නිවන් මගට යන්න. කෙනෙක් සතර සම්යක් ප්‍රධාන වීරිය වඩාගෙන යන. එයා යන්නෙත් නිවන් මගටමයි. කෙනෙක් සතර ඉරුදි පාද වඩනවා. එයා යන්නෙත් නිවන් මගටමයි. කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්ම වඩනවා. එයා යන්නෙත් නිවන් මගටමයි. කෙනෙක් පංච බල ධර්ම වඩනවා. එයා යන්නෙත් නිවන් මගටමයි. කෙනෙක් සප්ත බොජ්ජංග ධර්ම වඩාගෙන යන. එයා යන්නෙත් නිවන් මගේමයි. කෙනෙක් කාර්යෂ්ඨායික මාර්ගය වඩනවා. ඒ යන්නෙත් නිවන් මගටමයි. එහෙමනම් අපිට පේනවා මේ සියල්ල බෝධිපාක්ෂික ධර්ම 37ම නිවන් අවබෝධය පිණිසම ධර්මාවබෝධය පිණිසම උපකාර වෙන බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු. එතකොට මේ අතර වීරිය කියන එක හැම තැනම යෙදෙන තැන. වීරියකින් තොරව සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්කමකුත් නෑ. සතර සම්යක් ප්‍රධාන වීරිය තියෙන තනිකරම වීරිය වඩන ආකාරමයි. ඊළඟට සතර ඉරදි පාද වීරියමයි වඩාගන්න තින වෙනම විස්තර කරන විරිය ඉරදි පාදය හැටියටත්. පංච බල ධර්ම එතන තියෙනවා වීරිය බලහන් කියල වීරිය බලයක් පංච ඉන්ද්‍රිය ධර්ම විරිය ඉන්ද්‍රිය හැටියට විස්තර වෙන. සප්ත බොජ්ජංග ධර්ම විස්තර කරනකොට විරිය සම්බොජ්ජංගේ කියල විස්තර වෙන. ආර්ය ෂ්ඨායික මාර්ගයේ තුළ සම්මා වායාම කියල විස්තර වෙන. මේ කොහෙන් ගත්තත් අකුසල් ප්‍රහාණය කළ කුසල් දියුණු කරගන්න අවශ්‍ය වීරිය. පිංහතුනේ අපි අද බලමු මේ තුළ අපේ ජීවිතවල මේ දීර්ඝ සංසාර ගමන අපි කුසල් විතරක් වඩාගෙනාව පිරිසක් නෙවෙයි. මේ ගෙවාගෙනාපු සංසාර ගමන මොන තරං අකුසල් කරල ඇද කියලා හිතන් දන්නඇති වුණට අද දන්න. මේ ජීවිතය ඔබ කියයි නෑ මේ ජීවිතය අපි කුරා කූම්ඹියකුටත් අර්දක් කරලනෑ. අපි පන්සේල් රකිනවා දන්න කාලී දම් පන්සේල් රකිනවා. අනුන්ගේ දේවල් කදා වඩාගෙන ජීවත්වෙන පිරිසක් නෙමෙයි අප. අපි බොහොම සාධහරනව ධාර්මිෂ්ටව සිල්වත්ව ජීවත්වෙනවා. අපි කාටවත් කරදරයක් කරලනේ. හැබැයි අපි පෙර ජීවිතවල ඊටත් පෙර අපි දන්නවද. පිංවතුනී කර්ම විපාක දෙනකොට එක ආත්මයක් දෙකක් තුනක් කීපයක නෙමෙයි. අපරාපරය වේදනය කර්ම සමහර කර්ම තියෙනවන් නිවන් දකිනකන් සසරි විපාක දෙන. උපවපං හැම ආත්මයකම විපාකදිදී යන කර්ම විපාකතියෙන. පෙර සසරේ කරපු කර්ම කොයි විදිහට මොන විදිහට බලවත් වෙනවාද මොන වගේ මතුවේද අපි කවුරුත් දන්නේ. ඊළඟ දේ තමයි සමහරු හිතාගෙන ඉන්නවා ඒ අය කාටවත් කරදරයක් නොකර ජීවත්වෙන නිසා ඒ අයට අකුසල් පිරෙන් නෑ කියලා එක තනිකරම මිත්‍යා දෘෂ්ටිය. පිංහතුනේ ජීවිතයේ ජීවත් පංචනීවරණම අකුසල් ගොඩක්. අපි කොච්චර හිතෙන් කොච්චර අකුසල් රැස්සෙනවද කියලා හිතන්. කාම අරමුණු හිතට එන්න ඇද්ද. අනාගාමී පලට පත්වෙන කල්ම කාමරාග පටික කියන දෙක මේ හිත ඇතුළි පවතිනවා. හිත ඇතුළෙන් අනුන්ගේ දේවල්වට ආස කරනු අභිච්ඡාව මනසෙන් රැස්වෙන අකුසලය. ලෝභකම ඉරිසියාව ඇතිවෙනවා හිත ඇතුළි. අපි පලිගන්නයන් නැතිවෙන්න පුළුවන්. කාටවත් වචනෙන්වත් හිතරිදවන්න ඇති වෙන්න පුළ හැබැයි හිත ඇතුළි උපදිනවා ඒවා අකුසල්. දවේශය ඇති වෙනවා තරහව ඇති වෙනවා අමනාපකං ඇති වෙනවා වෛරය ඇති වෙනවා. හැබැයි ඔබ තාම කාගෙන්වත් පලිගත්ත නැති කෙනෙක් වෙන්න පුළුව දරුණු විදිහට. හැබැයි හිත ඇතුළි මේ කෙලෙස් බලවත්. නියත මිත්‍යා දෘෂ්ටිය ඒකත් දරුණු මකුසලයක් භයානක මකුසලයක්. මෙලෝ පරලව නෑ කියලා විශ්වාසක ඉන්නවනං ඒක දරුණු මකුසලයක්. සමහරු ඉන්නවන කාටවත් කරදරයක් කරන්න හැබැයි මැරුණහම ඔක්කොම ඉවරයි ආය උපදින් නෑ කියලා හිතාගෙනන්න. දිවිය ලෝක අපාය ඔක්කොම් මෙහෙ කියලා හිතාගෙනන්න. ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා පිංහතුනේ අකුසල් කියනේවා මේ හැම වෙලාවෙම අපිට රැස්වෙනවා. චේතනාවමයි කර්මය චේතනාහම් භික්කවේ කම්මං වදාමෙන්. මහනෙනි චේතනාව කර්මයයි.
චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කළ සත්වයන් කර්ම රැස් කරනවා කායෙන්. අපේ කය තුළින්. අපි කය ක්‍රියාත්මක වෙනකොට කයෙන් කරන ක්‍රියාවන් තුළ චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්. ඒ තුළ කර්ම රැස්සෙන. වාචාය. අපි මේ කතා කරන හැම වචනයක් තුළම චේතනාවක් තියෙනවා. හිත ඇතුළි සකස් වෙන එකටගෙන විතක්ක විචාර කියලා. චේතනාවක් හැදෙනවා. ඊළඟට මනසා හිතෙන් හිතනවා. ඒ හිතන හැම සිතුවිල් ලක් එක්කම චේතනාවක් බැඳෙනවා. මතකතියාගන්න විපාක පිණිස කර්ම රැස් නොවෙන්නේ නිදාගෙන ඉන්න වෙලාවට නින්දෙදි විතරයි. එක නින්ද යන්න කලින් නෙමේ නින්ද ගයාට පස්සේ සිහින තුළ. බුදුරජාණන් වහන්සේ සිහින ගැන උපමා තුනක් පෙන්නල දීලා තියෙන. මේක තියෙන ආදිත්ත පරියාය සූත්‍රය. සිහින ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහනිනි සිහින කියන්නේ තනිකර මුලාවක්. සිහින කියන්නේ ජීවිතයේ වද බව කියෝ. සිහින කියන්නේ පල රහිත බවක්. එතන වදයි කියලා කියන්නේ විපාක ශක්තියක් නෑ කියෙන සිහින. එකත් මේ වගේ දැන් ඔබ හිතන්න හීනෙන් දකින දේවල් වලට විපාක හැදුනා නම් නිකම්ම ඔබ හිතන්නක සමහරලාවට තරහකාරයෝ එක්ක සැබෑ ජීවිතය කරන්න බැරි දේවල්. ගහගන්නවා රණ්ඩුවෙනවා මරණවා ගෙවල් ගෙනි තියෙනවා බෝම්භ ගහනවා හීන දකිනෝ මිනිස්සු ඒ වගේවා. ඊළඟට නොයේ ක්‍රාගික කෙලෙස් සහිත හීන දකිනවා. සමට ආස කරන දෙයක් ගන්න සල්ලි නෑ. හිත හිතයි නොරෑ නිදාගත්තාම හීනෙන් දකිනෝ මේක හොරකං කරගෙනනවා. එදකොට ඔය වගේ නොයෙක් වැරදි දේවල් අකුසල සහගත පව්කාර හීන මිනිස්සු කොච්චර දකිනවාද. එහෙම නං නැකිට්ට ගමන් පව්කාරයද. දැන් අපිතම හීනෙන් දකිනවා. රණ්ඩු වෙනවා ගහගන්නවා ඔබ පහරක් ගහනවා රණ්ඩුවකති. හීනයක් දැ. ඔබේ අති මනුස්සේ මැරෙනවා. දැන් නැකිට්ට වෙනවා. දැන් ඔබ මිනිමරු වෙද්ද. ඒක සිහිනයක්. ඒ නිසා මතකතියාගන්න සිහිනෙන් දකින දේවල් වල විපාක ශක්තියක් නෑ. හැබැයි අපි නැකිටල අවදියෙන් සිහියෙන් ඉන්න හැම වෙලාවෙම යමක් කියනවද යමක් කරනවද යමක් හිතනවද. අපේ සිතකය වචනය කෙන තුන්දොර තුළින් විපාක පිණිස බලවත් කර්ම රැස්සෙනවා. ඒ රැස්වෙන කර්මයන්ගේ සමහර විපාක මේ ජීවිතයම විපාක දෙන්න පුළුවන්. සමහරේ වතින මෙලෝම විපාක දෙන. දැන් බලන්න ඒ වගේ මෙලව දිට්ට දම්ම වේද ඒ මොහොතෙම විපාක දෙන පින් තියෙනව අකුසලුත් තියෙනවා. දැංගු බහල ඇති පින් අතර බුදුහාන්දුරු පෙන්න්නනවා දාන අතර අපි දෙන්න දානය ආනිසංස සසර අපිට ලැබෙනවා. දානය කියන සංසාරයට නිධානයක් කියනවා. හැබැයි එක දානයක් තියෙනවා ඒ මොහොතෙම විපාක ලැබෙන. ඒ තමයි දින 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච උතුම් මහරහතන් වහන්සේ නම. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් සමතෙන් අෂ්ට සමාපත්ති දක්වා හිතවඩපු උතුම් මහරහතන් වහන්සේලාට. අනාගාමී අයටත් ඒ අෂ්ට සමාපති දක්වාම හිතවඩපු අයට අනාගාමි කෙනෙකුටත් නිරෝධය අරමුණු කළ නිරෝධ සමාපත්තියට සම්වදින්න පුළුවන් කියල සඳහන් වෙන. හැබැයි බොහෝ රහතන් වහන්සේලා තමයි නිරෝධ සමාපත්තියට සම්වාදින. ඒ සමාපත්තිය කියන්නේ නිවනේ ස්වභාවය අරමුණු කරගෙන දින 7ක් කිසිම ආහාරයක් නැතුව භාවනාවෙන් සමාපත්ති සුවීම වැඩඉන්න. ඒ අදාපිට සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බෑ මේක විස්තරකරු මේක ලස්සනට තින චුල්ල වේදල්ල සූත්‍රය. මියගිය කෙනෙකුගේ මෘත ශරීරයකුත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුගේ ශරීරයක් අතර වෙනස්කම් පෙන්න්නනවා. එහනම් අපිට පේනවා ඒ දින 7ම කිසිම ආහාරයක් නැතුව ඉන්නේ. හැබැයි මැරිච්ච කෙනෙක්ගේ ඇගේ උණුසුම බැහැර වෙලා නිරෝධ සමාපත්තියට සමවදිච්ච කෙනෙක්ගේ උණුසුම ශරීර එහෙමම තියෙනවා. මියගේ කෙනෙක්ගේ ශරීරයෙන් විඤ්ඥානි පිට වෙලා වෙන උපතකට නිරෝධ සමාපත්තියට සම්වැදිච්ච කෙනෙක්ගේ ශරීරය තුළ විඤ්ඥානි තියෙන. හැබැයි හුස්ම වැටෙන්නේ මේ ශරීරයේ උණුසුම තිබුණට සමාපත්තියෙන් සාමාන්‍යෙන් දැන් සමහර අවස්ථාවල තියෙන අර
විදුර සංජීවකින අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අතර ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නම කැලේ නිරෝධ සමාපත්තියට සමවැදුණ. එතනින් යනවා කැලේ යනකොට පිරිසක් දැක්කා ඇවිල්ල ළඟට ඇවිල්ල බැලෝ උන්වහන්සේ හුස්ම වැටෙන්න්නෙත් නෑ භාවනා කරගෙන අනහෙම මපවත් වෙලා අපි ඔහුමම ආදාහනි කරමු කියලා පිදුරු ගෙනහල්ල උන්වහන්සේ වටේට පිදුරු තියලා ගෙන තියලා ගිය. එතකොට මේ අපේ බුද්ධ ශාසනය වෙච්ච දෙයක් නෙ මේ කල්ප ගානකට පෙර බුද්ධ ශාසනය වෙච්ච දෙයක්. එතකොට උන්වහන්සේ දින 7ක් සමාපත්තියෙන් වැඩ ඉඳලා උන්වහන්සේ සමාපත්තියෙන් නැකිට්ටා සිවුරවත් පිච්චිලානෑ. බලන්න මේ සමාපත්තියක තියෙන බලය නිරෝධ සමාපත්තිය කියන්නේ අපිට හිතාගන්න පුළුවන් දෙයක් නෙමේ. උන්වහන්සේගේ සිවුරුවත් අර ගිනි දැල්වලින් පිච්චිලා නෑ. උන්වහන්සේගේ ඇගේ අලු ටිකක් තිබුණ අලු ගසාදාල උන්වහන්සේ නැකෙට්ට. එතකොට අපිට පේනවා මේ වගේ ඒ නිරෝධ සමාපත්තියෙන් වැඩඉන්න වෙලාවක කාටවත් ඒ ශරීරයට හානියක් කරන්න බැ එක ධර්මතාවය. දින 7ක් නිරෝධ සමාපත්තියෙන් වැඩහිටපු උතුම් ආර්යන් වහන්සේ නම පිණ්ඩ පාති වඩිනවා දින 7කට පස්සේ සමාපත්තියෙන් නැකිටල. පිංහතුනීත් මේ ශරීරයේ භාවනාවෙන් වේවා සමාපත්තියකින් වේවා ආහාරයක් නැතුව උපරිම පවත්වන්න පුළුවන් දින 7ක් වගේ ප්‍රමාණය. දින 7කින් පස්සේ උන්වහන්සේ පිණ්ඩ පාත යනකොට එදා දානි නොලැබුණොත් පසුවදාට පිරිනිවන් පාන සිද්ධ වෙනවා. එතකොට උන්වහන්සේ සමාපත්තියෙන් නැකිටල පිණ්ඩ පාත යද්දි කවුරු හරි තුන්සිත පහදවාගෙන හිත පහදවාගෙන කර්ම කරම්පල විශ්වාසයෙන් දං හැන්දක් හරි පූජාකරොත් ඒක ආනිසංස ඒ මොහොතේ එතනම සුළු වෙලාවකින් තමන් ඉදිරීම පහළ වෙන. ඒ වගේ ඉතිහාස කතාපේ ධර්ම ඉතිහාසේ බොහෝ දේශනාවල සඳහන් වෙනවා. හරි මාශ්චරි මස් සිදුවයි. එතකොට ඒ දානයක ආනිසංස ඒ මොහොතෙම ලැබෙන හැට එතකොට බලන්න මේ චේතනාවේ මේ රැස්වෙන පිනක විපාක සමහර ඒවා හිතාගන්න බැරිවිදිහට ඒ මොහොතෙම ඒවැ විපාක ලැබෙන. අකුසල් අතර සමහර අකුසල් තියෙනවා ඒ මොහොතෙම විපාක දෙන අකුසල්දේ සමහරේව තියෙන දැන් ඔබ දන්නවා බුදුරජාණන් සුප්‍රබුද්ධ රජ්ජුරු බුදුරජාණන් වහන්සේට මග අහුරලා පාර වලක්වල නින්දා පහස කරලා විශාල අකුසලයක් රැස් කරා. ඒ අකුසල විපාක දුන්නේ දින 7ක් ඇතුළත. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ටකින ආනන්ද සුප්‍රබුද්ධ රජ්ජුරූ කරගත්ත විශාල අකුසලයක්. දින 7ක් අවසන් වෙන තැන මාලිකාව පිය ගැට පෙළ ළඟදි පොලෝ පලාගෙනොයි රජතුමා අපායට වැටෙනවා කිය. රජ්ජුරුව මේකෙන් බේරෙන්න්න දවස් 7ම මාලිගාව උඩු මහල් තලයටම වෙලා ආහාර පාන කෑමබීම උඩට ඇදගෙන ආරක්ෂකයොත් දාලා මම කියටවත් පල්ලෙහාට එන්න දවස් 7-8ක් පහුවෙනකං කියලා උඩට වෙලා හිටිය. හැබැයි හරියටම 7 වෙනි දවසේ රජ්ජුරුවන්ගේ ඇතා අස්වය කුලප් වුණා. රජතුම අවුඩු මහලේ ඉදං ඇත්ගව්වන්ට කියනවා කාටවත් ඇහෙන්නේ. රජතුමා පඩි පෙළෙන් පහලට අර ආරක්ෂකයෝ තල්ලු කරගෙන පල්ලෙහාට ආව. රජ්ජුරුවනි පහලට ඇවිල්ල පොළොවට අඩිය තියෙනකොටම විශාල් ගෙනි ජාලාවක් එක්ක පොළොව පලාගෙන අපායට ගිය එක දින 7ක් ඇතුළත විපාක දීපු කර්මය. එතකොට බලන්න සමහර කර්ම ඊළඟට ඔබහල ඇති මේ බුද්ධ ශාසනය උප්පලවන්න රහත් භික්‍ෂුණිය නන්ද කියලා තරුණෙක් මානවකෙක් මේ රහත් භික්‍ෂුණියව දූෂණය කරන. ඒක විපාක ඒ මොහොතෙම පහලද. ඔහු පොළොවට අඩිය තියෙනකොටම පොළොව පලාගෙනම අපායට ගියයේ මොහොතෙම. එතකොට ඒ වගේ සමහර සිදුවීම් තියෙනවා ඒවෑ විපාක ඒ මොහොතෙම ලැබිච්ච දේවා. දැන්ව බහල ඇති සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට නින්ද අපහස කරා. ඒ කාලේ කෝකාලික කියලා ස්වාමීන් වහන්සේ නමක් වෛර බැඳගෙන නින්දා පහස කරා. බුදුරජාණන් වහන්සේ ළඟටත් තරහින් දැම් බලන්න මේ දවේශය ඔන්න බලන්න සිතු ඉල්ලක තියෙන භයානකකම. දවේශය කියන්න හිතේ හටගන්න වෛර සිතුවිල්ලා. ඒ සිතුවිල්ල භයානක්කම ඔබට තේරුම් ගන්න පුළන් මෙන්න මේ සිදුවීම. කෝකාලික හාමුදුරුවෝ දවසක් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වස් කාලයක්
ඔබ දන්නවා වස් සමාදන් වෙනකොට 500ක් විතර ස්වාමීන් වහන්සේලා සමඟ කෝකාලික හාමුදුරන්ගේ ආරාමයට වැඩම කරලා වස් සමාදන් වුණා. එතනදි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දැනුම් දුන්න කෝකාලික අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වස් සමාදන් වෙලා වැඩඉන්නවා කියලා මිනිස්සු අතර කියන්නේ පාකිව. භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා කියලා දන්නවා. ඒ කාලෙ ගොඩක් අය මේ නමෙන් අඳුන ගත්තට රූපෙන් බොහෝ දෙනෙක් දන්නේ නෑ. මේ වස් කාලි විවේකෙන් වැඩ ඉන්න ඕන් නිසා. දැන් කෝකාලික කල්පනා කරා කමක් නෑ දැයිති මොනවා කරන්නද කියලා හිතාගෙන හිටිය. වස්කාලි අවසන් වෙච්ච ගමම්ම මිනිස්සුන්ට දැනුදුන්න. එදා උන්වහන්සේ වස් පවාරණය කරලා වැඩිය. ආයමත් දවසක් මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සංඝයා සමඟ කෝකාලික හාමුදුරුවන්ගේ ආරාමිට වඩින්. කෝකාලික කල්පනා කරා කෝකාලික හාමුදුරුවෝ මාර්ග පල්ලබල නෑ බොහොම ඉරිසියා සහගත දවේශ සහගත භික්ෂුවක් ඒ කාලෙ හිට. ඒ වගේමයි පිරිකරවලට එදකොට ඒ වගේ සිව් පසයට බොහෝම ආසාාවක් තෘෂ්ණාවක් තිබිච්ච කෙනෙ. කෝකාලික කල්පනා කරා ඔන්න කලිනුත් වස් සමාදන් වෙලා වැඩියට මට හරියට දෙයක් එකතු කරගන්න බැරි වුණා. උන්වහන්සේ වස් පවාරණය කළ එහෙම වැඩිය. ඔන්න මේ වතාවෙනම් එන්න කලින් මිනිස්සු දැනුවත් කරන්න ඕන. මිනිස්සු ඇවිල්ල පිරිකරහෙම ගොඩක් පූජා කරයි. එහෙම හිතලා දැන් ඔන්න මිනිස්සුන්ට කිව්වා ඔන්න අසවල් දවසේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඔන්න මගේ ආරාමිට වඩිනවා. නුඹල ලෑස්ති කර ගනිල්ලකිව හොඳ හොඳ පිරිකර. උඹල පින්කර ගනිල්ලකිවා දැම් මේ ඇත්තටම පිරිකර පූජ කරවන්න නෙමේ. හිතුවා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සංඝයා එක්කෝය හම්බෙන පිරිකර ඔක්කෝම තියලය ඊට පස්ස මේ ඔක්කොම මට කියලාට පිරිකරවලට තෘෂ්ණාව ඇතිවුණේ. සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා භික්‍ෂූන් පිරිවරාගෙන මේ ආරාමයට වැඩිය. පණවිඩියරි ඔන්න වැඩලා ඉන්නවා වරෙල්ල පින්කර ගනිල්ලා කියලා. හනේ මිනිස්සු පුළුවන් තරන් තමන් ළඟ තියෙන වටිනා පිරිකර පූජාද්‍රව්‍ය අරගෙන ඇවිල්ල සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට සංඝයාට පූජා කරා. දින කීපයක් වැඩයිදලා ගමන පිටත් වෙන දවසේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු මේ සංඝයා එකතු වෙලා ඒක තමයි විනේ තියෙන ක්‍රමය. තමන්ට ලැබෙන පිරිකර තමන්ට අවශ්‍යනම් ඒ අවශ්‍ය ප්‍රමාණි තමන් ගන්න තමන්ට පිරිකර අඩුපාඩු තියෙනවා. එහෙම නැත්නම් අනි සංඝයාට බෙදල දෙනවා. එක සංගික සංග සතු කළ දීපු දෙයන්නන් එක අයිති සංඝයාට එක සංඝයාට බෙදල දෙනවා. එහෙමත් ඒ සංඝයාටත් වැඩි නම් ඒක සංඝයා වෙනුවෙන් අනාගත පරිහරණය වෙනුවෙන් ගබඩාවේ තැන්පත් කරන. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිටත් වෙන්න පෙර සංඝයා රැස් කරලා අර ලැබිච්ච පිරිකර සංඝයාට බෙදල දුන්න. පිරිකර අඩුපාඩු තියෙනයි මේ බෙදාගන්න කියලා හැමෝටම සමසේ බෙදල දුන්න. ඒ පිරිකර සංඝයා බෙදා හදාගත්තා. දැන් කෝකාලික හාමුදුරුවන්ට පුද්දුම කේන්තිය. ඇයි දැන් හිතාගෙන හිටිය මේ ඔක්කොම තියලයයි. ඊට පස මේ ඔක්කොම මටයි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සංඝයා සමඟ ගමන පිටත් වුණ පුද්දුම කේන්තිය. හිතේ කොච්චර තරහක් වෛරයක් කේන්තියක් ආවද කියන්න බුදුහාමුදුරු හොයාගෙනාව. එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ආරාමයට ඇවිල්ල කේන්තිය බුදුහාන්දුරු ළඟට ඇවිල්ල කීවා සාමීනී භාග්‍යතුන් වහන්ස සාරිපුත්ත මොග්ගල්ලාන කියන්නේ පාපී අදහස් ඇති දෙන්නෙක් කියෝ. කියල දැන් සැරියුත් මුගලන් දෙනම ගැන බනින්න පටන්ග බුදුරජාණන් වහන්සේ වදල් හාහාකෝ කාලික කටවා ගන්න. සැරියුත් මුගලන් දෙනම බොහෝ පින් ඇති දෙන්නේ. මාහේම ඔය කතාවායාය කියන්න එපා කීව. ඒ දෙනම බොහෝ පින් ඇති දෙනවා. එහෙම කියනකොට තවත් කේන්ති කිය ඔබහන්සේටත් ඒ දෙන්නම තමයි හොඳ කිය. එහෙමනිස් බොහෝ දෙනෙකුට තමන්ගේ අදහසට ගැලපෙන් නැත්නං කේන්තියනවා. අවවාද කරන කෙනා එක්කත් කේන්තියනවා. හවයටත් එයා තමයි හොඳ දැන්ගෙනවා මේ මට කිය අන්නෙම ඔබ ඕන තරන් අහල ඇතින මිනිස්. තමන්ට තමන් කාට හරි බනිනකොට ඒකට උදව් වෙන වචනයක් හරි කියනවනම් අන්නයා හොඳයි. ඒක තමයි මේ කෙලෙස් සහිත පෘතජ්ජන ලෝක ස්වභාවේ. කෝකාලික හාන්දුරන්ට දැ බුදු හාන්දුර එකත් කේන්තියා.
දෙවනි පාරත්කි ඔබහන්සේටත් ඒ දෙන්නම තමයි හොඳ. ඔය සැරියුත් මුගලන් දෙනම කියන්න පාපි අදහස් ඇති ලාම අදහස් ඇති දෙන්නෙක් කියලා සාරිපුත්ත මුගල්ලාන උතුම් මහරහතන් වහන්සේලාට ගරහා කරා. දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ වදාළ කෝකාලික හිත පහදවාගන්න. සැරියුත් මුගලන් දෙනමගව සමා කරගන්න ඔබට විශාල අකුසලයක් ඔයි රැස්වෙන්. උන්වහන්සේලා දෙනම බොහෝ පින් ඇති බොහෝ ගුණවන්ත දෙනමක් කියව. තවත් කේන්තිය. ඔබහන්සේටත් ඒ දෙන්නම තමයි හොඳ කොච්චර කිව පිළිගන්න ෑන කියලා තුංගනි පාරත්කිව. සාමීනී මමනි දන්න විස්තරේ මේ දෙන්න බොහෝම පාපි අදහස් ඇති දෙන්නෙක් කියලා බුදුරජාණන් වහන්සේ තුංගනි වතාවත් කියනකොට බුදුහාන්දුරන්ටත් ගස්සගෙන වගේ ගිය කේන්ති. බලන්නේ මේ දවේශය ඇති වුණාට පස්සයායි සමහරු කියන්නේ ඔබම හිතල බලන්න ඔබ ඕන තරන් අහල සමහරු කියන මම්ම බුදු හාමුදුරු කියව පිළිගන්න. අහලන දොයි වගේ වචන. කේන්ති ගියාට පස්සේ මිනිස්සු එහෙම කියනවා. මට කවුරු කීවත් වැඩක් නෑ මට ආයි සක්‍රය ඇවිල්ල කිව්වත් බුදු හාන්දුරු කිවත් මං කරන දේ කරනවා. ඔන්න ඔහොම කියනේ වහල නැද්ද. මිනිස්සු එහෙම කියනවා. දවේශය ආවට පස්සේ මතක තියාගන්න මිනිස්සුන්ට තැන නොතැන හොඳ නරක යහපත අයහපත කියන හොඳ කියන කෙනටත් කේන්තියන්. ඒ නිසා මොකද අපි සමහරුන්ට අවවාද කර අපි දන්න මිනිස්සු සමහරලාවට අපි ළඟට ඇවිල්ලා ඉතින් ප්‍රශ්න කියනවා සමහරලාවට ඔවුන්ගේ දුක් ගැනවිලි කියනවා. ඒ ඇවිල්ල සමහරලාවට ස්වාමිය බිරිඳ වෙන්න පුළුවන්. එක්කෝ මහත්‍යයගේ අඩු පාඩු කියනවා එක්කෝ ස්වාමිය බිරිඳට බනිනවා එන්නේ ප්‍රශ්නය විසඳ ගන්න. ඉතින් අපි කරන්න ඕනෑ දෙපැත්තට පෝරදාල අවසන එක නෙවෙයිනි. අපි ඉතින් අහගෙන ඉඳලා බොහොම කරුණාවෙන් ඔහොම නෙමෙයි ඉවසීමෙන් කටයුතු කරන්න කියනකොටත් කේන්තියන. ඔබහන්සේ කීවට එහෙම කරන්න පුළුවන්ද මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා බල අපි ළඟට ඇවිල්ල බලාපොරොත්තු වෙන්නේ තමන්ට ගැලපෙන විදිහට ඒ පැත්තට අපි කතා කරලා මේක තවත් අවුලෝගන්න එන්න එක්කෝ. ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවය. කලාතුරකින් කෙනෙක් අවවාදයට කීකරුවෙන්නේ. සත්පුරුස ගති ඇති කෙනෙක් ඒ සැනින් සීහ පිහිටෝලා ධර්මයට අවවාදයට එකඟවෙන් දැන් බලන්න කෝකාලිකට වෙච්චදේ. කෝකාලික දැන් බුදුහාන්දුරන්ටක් කේන්තියෙන් සැරියුත් මුගලත් දෙනමට හිතෙන් පුපුර බැන බැන ගියා ආගන්තුක කුටියට ගිහිල්ල දොරවහගත් බුදන්නවන කේන්තිගේ හම දොරවහන හැටි දැන් කුටියත් දොරවහගෙන ගිහිල්ල දැන් ඇදේ වාඩි වුණා. වාඩි වෙලා දැන් පුපුර නො කේන්තිය තරහා දැන් පුපුර ඉන්නකොට ඔන්න බලන්න හිතට එන සිතුවිල්ලක අකුසලේ කොච්චරද කිය. ඇඟ පුරා පුංචි බිබිලි දැම්ම. ඇඟ පුරාම චූටි බිබිලි දැම්ම. ඇඟ වටේට. දැන් දේශයත් එක්ක දැන් කේන්තිය වෛරය ආයර් බිබිලි නෙමෙයි දැක්ක ඇඟ වටේ බිබිලියනවා. බලාගෙන ඉන්න ඇද්දේ මේ බිබිලි චුට්ට ලොකු වෙලා නිකම් පුංචි ඉන්න වගේ ලොකු නෑග පුරාම. ටික වෙලාවක් යනකොට දෙහි ගෙඩි වගේ ඇඟ පුරාම ගෙඩිදාන්න පටන් ගත්තා. ඒවට ලේ පිරිලා සැරෝ පිරෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ දේවතාවෙක් කල්පනා කරා අහෝ බුදු කෙනෙක් පහළ වෙච්ච යුගයක. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්න යුගයක. මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලත් මේ කෝකාලික අපා යන්නයි දැම්ම යන්නේ. තව ටික වෙලාවකින් හිත පහදවාගෙන සමාව ගත්තේ නැත්නං තව ටික වෙලාවකින් ඔය අකුසලෙන් අපායට වැටෙනවා මැරිලා. කොහොම හරි ඔහුට සීය පිහිටවලා බේරගන්න උත්සාහයක් කරන්න ඕන කියලා දේවතාවෙක් අනුකම්පාවෙන් කෝකාලික ඉදිරියේම පෙනී හිටිය. දිවිය සුරූපෙන් පෙනී හිටිය. ඔන්න බලන්න දවේශයෙන් ඉන්න කෙනෙකුට දෙවියෙක් දිවිය සුරූපෙන් ආවත් චරිත හැටි හිතන්න දැන් දෙවි කෙනෙක් කාම්බරය පහළ වුණා දිවිය සුරූපෙක් බැලුව කේන්තියෙන් හිටි බැලුවා මේ මොකෙද්ද මේ කියලා. ඒ වෙලාවෙ දේවතාව කිව කෝකාලික ඔබ ගැන කරුණාවෙන් මං මේ ඔබට අවවාදයක් කරන්න යාවේ. සැරියුත් මුගලන් දෙනම බොහෝ පින් ඇති දෙනම හිත පහදවාගන්න ඔබ අනතුරේ වැටෙන්න්න යන්න කිව. ඔබ කවුදෙහුව මම දේවතාවක් කියෝ. දෙවි කෙනෙක් නම් දිවියලෝකට වෙලායි නැතුව මොකට මෙහ ආවද කියලා අර දෙවියන්ටත් බැන්න. එහෙම අතුරු දහන් වෙලා දේවතාව අතුරු දහන් වෙලා ගිය. ඇගේ අර ගෙඩි ලොකු වෙලා බෙලි ගෙඩි වගේ ඉදිමුණනාක මුළු ඇඟ පුරාම ගෙඩි දාලා ඒව පුපුරලා
ලේ ගලන්න සැරව ගලන්න පටන් ගත්තා. එදා රාත්‍රීම ඒ වේදනාවෙන් විඳවලා මිය ගිහිල්ලා පදුම කියන නිරේ ඉපදුනා කිය. එතකොට බලන්න දවේශ සිතුවිල්ලක තියෙන භයානකකම කොච්චරද කියලා ඒ මොහොතෙම විපාක දුන්න. ඒ නිසා පිංගතුනී නෝපන් කුසල් උපදවාගන්න උපන් කුසල් බලවත් කරගන්න. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න නෝපන් අකුසල් නෝපදවන්න උත්සාහගන්න. ඒ තමයි සතර සම්යක් ප්‍රධාන වීරී. අපේ හිත්තේ හටගත්ත අකුසල් තියෙනවා. අපි ගම කවරු හරි ගැන කේන්තියක් තියෙන. තරහක් ඇතිවෙලා මොකක් හරි ඒක සාධහරණද අසාධහරණද ඒවනෙේ දැන් ඔබේ හිත තුළ මේ ප්‍රශ්නය තියෙන දැන් ඔබ තුළන ඒ පුද්ගලයා කරපුදේ හරිද වැරදිද ඔබට බැන්නද නැද්ද මේක යුක්ති සහගතද අයුක්ති සහගතද මේක ඒ සියල්ලට වැඩිය දැන් දවේශය ඇති වෙලා තියෙන කවුරු තුළද ඔබ තුළ දැන් ඔබේ හිතේ වෛරය කේන්තිය දවේශය මතු වෙලා නං අන්න දැන් ඔබ තුළ උපන්නා වූ අකුසල් තියෙනවා. දැන් ඔබ මොකද කරන්න ඕන. උපන් අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි කරන්න ඕන. ඒ දවේශය වෛරය කේන්තිය ඔබේ හිතෙන් ප්‍රහාණය කරන්න ඔබ වීරිය ගන්න ඕන. ඔබ අයෝනිසෝ මනසිකාරය යෙදෙනවනං උපන් අකුසල් බලවත් නෝපන් අකුසල් තවත් උපදින. අයෝනිසෝ මනසිකාරය කියන්නේ කෙලෙස් බලවත් වෙන විදිහට කෙලෙස් තවත් වැඩෙන විදිහට කල්පනා කර දැ මිනිස්සු හිතන්නේ එහෝම කරලා හරියනවද ඕවා ඉවසල හරියන්න තව ඉවසන්න ගියොත් මුන් අපේ කරේ නගේ ඔළුවෙත් නගේ ඕකට මොකක් හරි කරන්න ඕන දැන් ඔය විදිහට හිතන්න ගියෝ දැන් තව හිතන අපේ තාත්තගේ කාලෙත් මුං හොමයි අපේ සීයගේ කාලෙත් එහෙමයි ඔවුන් ඉස්සරත් අපිට මෙහෙම කියලා දැන් අර ඔක්කොම එකතු කර කරුණු හොය හොයා හිතන්න නූපන් දවේශය උපදින උපන් දවේශය බලවත්වෙන. අන්නේ නිසා සතර සම්යක් ප්‍රධාන වීරිය යෙදෙන කෙනා උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න මහන්සිගන්න. නූපන් අකුසල් නූපදවන විදිහටම කල්පනාව චින්තනය නුවන මෙහෙවන. ඒකට අවශ්‍යයි කරුණු තුනා. ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි ගැන කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවන සතිමා කියැනෙ සිහිය හොඳ සිහියෙන් ඉන්න ඕන. දැන් ඔබට මේක හොඳට ඔබ හිත දිහා බලන්න ඔබේ හිතේ ස්භාව මේ ස්භාවයන් ඔබ අධ්‍යකල නැද්ද කියලා ඔබ හොඳට බලන්න. යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියලා කියන්නේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට කල්පනා කරන. කුසලය වැඩෙන විදිහට ධර්මයට අනුකූලව කල්පනා කරන. අන්න ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ධර්මාවබෝධයට උපකාර වෙන විදිහට කල්පනා කරන. ඔබේ කල්පනාව ඔබේ චින්තනය ඔබේ හිතන ක්‍රමය ධර්මය ඔබ හිතනා මෙහෙම යා කරන දෙයාගෙනයයි මංමොකටද කවුරුත් නිසා කුසල් පුරුවගන්න. මගේ හිතේම නේද තරහා වෛරයේ දවේශය ඇතිවෙන්නේ මටමනේ දකුසල් රැස්සෙන් බැරි වෙලාවත් අනුන්ට වෛර කර ඉඳල මන්දැම් මැරුණුත් මං කොහේ අයිද මමම නේද අමාරු වැටෙන්නේ මේ වගේ අනුන්ට වෛර කර මැරිලා කොච්චර මං අපායි වැටල ඇද්ද. ඒ නිසා මං මේක හිතෙන් අතහරිනවා. මටමයි ඔහු කරගන්න දෙයෝගෙනයයි. අන්න ඒ විදිහට හිතනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්න ධර්මයට අනුකූලව හිතනවා. ධර්මය තුළින් හිතනවා. යෝනිසෝ මනසිකාරයේ දෙනවා. අන්න එහෙම හිතන කෙනා තමයි ධර්මය අවබෝධ වෙන විදිහට කල්පනා කරන්න. පිංහතුනේ ඔය විදිහට හිතනවනං නෝපන් කුසල් උපදිනවා. උපන් කුසල් බලවත්වෙනවා. දැන් අපි කතා කරේ දවේශයනේ රාගයක්ත් ඔය වගේ තමයි. මෝහයත් ඔය වගේ ඉරිසියා වෛර ක්‍රෝධ ඔය එන හැම අකුසලයක් මොය විදිහෙම. අපි දවේශය පැත්තෙන් ගමු. මේ දවේශය යටපත් කරන්න නං ඒ දවේශයට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රිය. අමාරුයි ලේසි නෑ. දවේශයට දැන් හිතන්න තරහකාරය ගැන මතක් වෙනකොට හිතේ මෛත්‍රිය ඔහුට මෛත්‍රී වඩනවා ගැන පොඩි ලේසි දෙයක්ද කියලා හිතන්න. අමාරුයි. හැබැයි අමාරුදේ ජයගන්න පුළුවන් කෙනා මේ කෙලෙස් යුද්ධේ ජයගන්න. මේක යුද්ධයක්. කෙලෙස් කියන්නේ යුද්ධයක් හා සමාන. ඒ යුද්ධේ ජයගන්නේ අමාරුදේ ජයගන්න කෙනා. පිංහතුනේ
මෛත්‍රිය තමයි බුදුහාන්දුරු පෙන්නන්න මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මේ ව්‍යාපාදය තරහව කේන්තිය වෛරය දවේශය ප්‍රහාණය වෙන්න නං මෙත්තා භාවේ තබ්බා මෛත්‍රියම වඩන්න. හැබැයි ඒ මෛත්‍රී වඩනකොට මේක පාට තරහකාරයට මෛත්‍රී වඩ නොනෙමේ. දැන් අපි දන්න ප්‍රායෝගික වෙන්න එපෑ මේ ධර්මය ද අපිට තරහකාරයක් ගැන දවේශයක් ගැන අපිට වෙච්ච අසාධාරණකමක් ගැන මොකක් හරි දෙයක් ගැන අපිට කේන්තියක් වෛරයක් එක අපේ හිත අකුසලින් පිරිලනං අපිට එක පාට කවුරුහරි කියනවා ඔබ අර වෛර තරහකාරයට මෛත්‍රී වඩන්න එක ලේසි දෙයක් නෙමේ. මෛත්‍රී වඩන්න ඕන ඉස්සල්ලා තමන්ට මේ මෛත්‍රී භාවනාවත් ඔස්සේ ගත්තොත්න් පළවෙනියට බුදු හාමුදුරු මෛත්‍රී වඩන ක්‍රම දෙකක් තියෙනවා. අප්‍රමාණ චේතෝ විමුක්තිය මහක්ගත චේතෝ විමුක්ති. අප්‍රමාණ කැන දිසා වසේ මෛත්‍රී වඩන. මහක්ගත චේතෝ විමුක්තිය ගැන ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණ විශාල කර මෙත් සිත ලෝකෙට පතුරන. එතකොට මේ මෛත්‍රී වඩනකොට කොයි ක්‍රමයට මෛත්‍රී වැඩුවත් ඉස්සල්ලා මෛත්‍රී වඩන්නේ කාටද තමන්ට අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙනයි අනෙක් සත්වයන් ගැන හිතන්නේ මම වගේම මේ ලෝකයේ සියලු සත්‍යයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්තෙත්වා කියලා හිතන්න. දැන් ඔන්න අපි හිතමු තමන්ට මෛත්‍රී වඩන ඉස්සල්ලා හොඳට තමන් ඉරියව්ව සිහි කරලා තමන්ගේ හිත දිහා බලාගෙන හිතනවා මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්වෙම්වා මම ඉස්මුදුන ඉදම් පාදාන්ති දක්වාම තමන්ගේ ඉරියව්ව සිහි කළ හිතන්නේ මම නිදුක්වෙම්වා නිරෝගිවෙම්වා සුවපත්වෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසේ ජීවත්වෙම්වා සුවපත්වෙම්වා සුවපත්වෙම්වා දැන් මෛත්‍රී වඩන්නේ කාටද තමන්ට. දැන් ඔබ හිතන්න අර දවේශයෙන් ඉන්න වෙලාවට ඔය කියන එකක්කත් තමන්ට තමන් තුළ තියෙනවද කියලා මම නිදුක් වෙලාද නෑ. මම නිරෝගි වෙනවද දවේශයෙන් ඉන්නකොට නෑ. මම සුවපත්වෙනවද දවේශයෙන් වෛරෙන් ඉන්නකොට නෑ. වෛර නැත්තෙක්වෙම්වා ඇත්තටම තමන් අනුන්ට වෛර කර ඉන්නකොට තමන්ගේ හිත වෛරයෙන් දවේශයෙන් පිරිලා සාන්ත සුවයට පත්වෙන්වා කියල හිතුවට වෛරෙන් ඉන්න වෙලාවට සාන්ත සුවයක් නෙමේ තියෙන. සමහරලාට පුපුරනවා කේන්ති යනවා කන්න හිතෙන්නේ. කන කෑමේ කල්ලන්නේ බැලූ බැලූ තැංගුල තරහකාරයම් පේ දැන් දුකට පත්වෙලා ඉන්න කවුද කියලා හිතන්න. ඔබ අනුන්ට වෛර කරාට දිට්ට දම්ම වේදනය වසේම දවේශය නිසා විඳවන්නේ තමන් පළමුුව විඳවන්නේ තමන්. හොඳට මෛත්‍රී වඩනකොට තමන්ට දවේශයෙන් විඳවන්නේ තමන් කියන එක තමන්ටම හොඳට පැහැදිලිව පේනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණනි කාට හරි වෛර කරනවා කියලා කියන්නේ රත්වෙච්ච ගිනි අංගුරු ගුලියක් තමන්ගේ අතින් අරගෙන අනුන්ට ගහන්න සූදානන් වෙනවාගේ වැඩක් කිය. බලන්නේ උපමාව රත්වෙච්ච ගිනි අංගුරු ගුලියක් තමන්ගේ අතින් අරගෙන කෙනෙකුට ගහන්න හදනවා. එතකොට ඔහුට වදින්න කලින් තමන් අතින් ගිනිියගුරු ගුලි අල්ලල ගහන්න සූදානන් වෙනකොට තමන්ගේ අතමයි පිච්චෙන් තමන්මයි දුකට පත්වේ. ඊළඟට තව උපමාවක් තියෙන. අනුන් යකඩේක හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ තමන්ගෙම හිතේ හටගන්න දවේශය වෛරය තමන් විනාසේ කරාරගෙනය. තමන් වසබීල අනුම් මැරෙනකම් බලාගෙනින්න වගේ වැඩක් කිය. අනුන්ට දවේශ කරනවා කියලා කියන්න එහෙනම් අපිට පේනවා. අනුන්ට වෛර කිරීම දවේශ කිරීම කේන්ති ගැනීම තමා තුළින් තමන්ම විදවන එකක් තමන්ගේ සැනසීම නැති කරලදාන. තමන්ගේ නිරෝගිකම නැති කරන. තමන්ගේ සූපත් භාවේ නැති කර තමන්ගේ සැනසීල්ල නැති වෙලාය. අන්නේ නිසා හොඳට තමන්ට මෛත්‍රී වඩනකොට තමන්ටම පැහැදිලිව පේනවා. මේ වෛරය නිසා දවේශය නිසා කේන්තිය නිසා ඇත්තට මට මොකද වුණේ. මමනම නේද විදවන්න. අනේ මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා. ඒ විදිහට තමන්ටම තමන් අරමුණු කරගෙන හොඳට මෛත්‍රී වඩනකොට තමන්ගේ හිත පිරිසිදුවේ.
තමන්ට තමන්ගේ හිතේ තියෙන දවේශ හිතම හතුර හැටියට පේන. අපි හතුර කියල දැක්ක පිට ඉන්න කෙනෙක් වෙන්න මෙයා කියලා. හැබැයි ඇත්තම හතුරා හිත ඇතුළේ හටගන්න දවේශ සහගත සිතුවිලි කෙලෙස් සහිත සිතුවිලි. අන්නේ හතුර හිත ඇතුළෙම ඔබට හරියට හඳුනගෙන ඒ හතුරා හිත තුළින්ම ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙන. අන්නේ නිසයි මෛත්‍රයේ තියෙන වටිනාකම. මෛත්‍රී භාවනාව තමයි පිනාතර අග්‍රම පින. නූපන් කුසල් උපදින. උපන් කුසල් බලවත්වෙන. ඒ නිසා පිංගතුනී හිත තුළ පුළුවන් තරම් උපන් කුසල් බලවත් කරගන්න. නූපන් කුසල් උපදවාගත් මේ භාවනා කරනකොට මතකතියාගන්න පෙර පින් ඉදම් මතු වෙලායන. පිනට පින එකතු වෙනවා. අපි පෙර ජීවිතය කරපු පින්කම් පෙර සංසාරය කරපු පින් තියෙන්න්න පුළුවන්. හැබැයි ඒවා මතු එන්න පරිසරයක්නේ අපි ඉන්න දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් අකුසලෙන් හැම වෙලාම අකුසලෙන් පිරිලනං අපි ඉන්නේ වැහිලා ඉන්නේ කෙලෙස් සිතුවිලිවල. අර පින්වල විපාක බලවත්වෙන්න පරිසරයක්නේ අපි ළඟ. හැබැයි අපි සිල්වත්නම් අපි නිතර බුදුන් අඳනවා තුනුරුවන් ගුණ සිහි කරනවා බොහොම ධාර්මිෂ්ටයි පින් පව් කුසල් ලකුසල් ගැන මෙනෙහි කරනවා මෛත්‍රී වඩනවා අපේ හිත පිරිසිදුයි. අපේ හිත ප්‍රභාස්සරයි. එතකොට පිංහතුනේ පෙර පින් ඉදං මතු වෙලා ඒවා එකතු වෙලා බලවත්වෙනවා. දැන් කරන පින් බලවත්වෙනවා නූපන් කුසල් උපදිනවා උපන් කුසල් බලවත්වෙනවා පෙරපින් මතු වෙලායනවා. ඒ නිසා මේ කාලෙ විශේෂෙන් මතකතියාගන්න අපි මේ ලෝකයේ මේ ගෙවන අවුරුදු කීපේ බොහොම භයානක කාලයක්. පෙර 1800 ගණන්වල ඔබහල ඇති ඉස්පාන්‍ය උන කියල උනක් ලෝකෙ පැතිරිලා මිලියන ගානක් මිනිස්සුමිය ගිහිලතිය. ඔබ දකිින් ඇති අන්තර්ජාලය තිබුණ සංඛ්‍යා ලේඛනවලින් හිතාගන්නවත් බෑ. ලෝක ජනගහනින් 3% 5 අතර ප්‍රමාණයක් ඒ වසංගතය නිසා ඒ කාලෙ දෙවනි ලෝක යුද්ධ කාලවල ඒ වසංගතය වේගෙන් පැතිරිලා විශාල පිරිසක් වසංගතයත් එක්ක මිය ගියා කියල්. ඔය වගේ විස්තර ඔබට ඕන තරම් හොයාගන්න පුළුවන්. මේ වෙනකොට අවුරුදු ගානකට පස්සේ ආයමත් මේ ලෝකෙ කොච්චර අද දියුණුයි කියල අපි හිතුවත් කෙනෙක් හිතන්න ඇති ඔය අවුරුදු 100කට කලින් ඉස්සර තිබුණට වඩා අද කොච්චර දියුණුද මොන තරම් වෛද්‍ය විද්‍යාව දියුණුයි තාක්ෂණය දියුණුයි මොන තරම් පර්යේෂණ කරනවා අද මොනවද කරන්න බැරි කියලා. හැබැයි මේ රෝගේ දැන් අවුරුද්ධකට ආසන්න කාලයක් ලෝකෙ බලවත් රටවත් මේක මේ දුප්පර් රටක් දෙකක් නං එහෙම දෙයක් නෙමේ ලෝකෙ පුරාම ලෝකෙ බලවතුන් ලෝක නායකයක් ලෝකෙ මහා ඉහළ පුද්ගලයම් පවා මේ රෝගයට ගොදුරුවමින් ලෝකෙ පුරාම විශාල වසයෙන් පැතිරේගෙන. හැම කටයුත්තක්ම මිනිස්සුන්ගේ ජීවිත පවුල් ජීවිත අවුල්ලෙනවා ආර්ථික කඩාගෙන වැන්න ලෝක රටවල්ල ආර්ථික කඩාගෙන වැටෙනවා රටවල් අතර ප්‍රශ්න ඇති වෙනවා. ලෝකයේ කාටවත් හදිස්සිය වුවමනාවක් තිබුණත් ගමනක් යාගන්න බෑ. ලෝකෙ පුරා ගමන් කරපු මිනිස්සු ඒ රටවල්වල ජීවත්වෙච්ච දරුවෝ සහෝදරව ඥාතීන් රටරටවල්වල තනි වෙලා හැම පැත්තෙම ප්‍රශ්න අවුල් වියවුල් එක්ක මුළු ලෝකෙ පුරාම විශාල අරබුද ගොඩක් තාමත් බෙහෙතක් නෑ. අපි දන්නේනේ අනාගතයේ තව අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද අපි දන්නේ නෑ ජීවිත කාලෙම සමහට අපිට මේ වසංගතයත් එක්කම ජීවත්වෙන්න වෙන්න පුළුව. ඒ නිසා අප්‍රමාදී වෙන්න අපිට ලෝකෙ ස්වභාවි වෙනස් කරන්න බෑ. අපි ජීවත්වෙන්නේ අනිත්‍යවෝ දුක්කෝ අනාත්මෝ මේක මෙසේ වේවා කියල අපිට ඕන විදිහට වෙනස් කරන්න බැරි ලෝකයක මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්පමාදේන සම්පාදේත කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ව. ඒ නිසා මේ වගේ කාලෙක මේ වගේ යුගයක පුළුවන් තරන් කුසල් බලවත් කරගන්න. පෙරපිම් මතු කරගන්න උත්සාහගන්න. වසංගත විපත් වෝදුරු ලෝකෙ බහුල වෙන කාලයක පිනෙන් රැකෙන් පින කියන ඔබ ආරක්ෂා කරනද පුඤ්ඥානි නාම සුකස්සේ තන් අධිවච්චන. පින කියලා කියන්නේ සසර ගමනේ ආරක්ෂාව සංසාර ගමනි සැප ලබා දෙනු අපිව රකිනවා අනතුරුවලින් මගහරුවනු අපේ ජීවිතය ආරක්ෂා කරල දෙනවා. විපත්වලින් රැකල දෙනවා. අපිට ධර්මමාර්ගගේ හදල දෙනවා කල්්‍යයාන මිත්‍ර සේවනයේ සත්පුරි ශාස්ත්‍රය හදල දෙන. අපිව යහපතේ ධර්මාවබෝධය කරායන මාර්ගයට යොමු කරන.
අන්නේ නිසා මේ කාලය තුළ වෙන කවරදාටත් වඩා ඔබ අවංකව හොඳට සිල් ගුණ දහම් රකින්න. උදේ හවස නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. මෛත්‍රී භාවනාව දවසට පැයි භාගයක් හරි මෛත්‍රිය වඩන්න පිනාතර අග්‍රම පින. හිතේ තියෙන වෛර දවේශ කුහකකංග ඔක්කෝම හිතෙන් අයින් කරලා දාන අපි කවුරුත් මැරෙනවා. අපි දන්නේ නෑ අනාගතය මොකක් වේද අපිට කොච්චර කාලයක් මේ විපත් එක්ක මොන විදියට ජීවත්වෙන්න වෙයිද. අනාගතය මොන වගේ විපත්වලට අපි ගොදුරු වේද. එවැනි අවිනිශ්චිත ලෝකයේ අපි ජීවත්තෙන්. එනිසා මෛත්‍රිය කරුණාව මුදිතාව මේවා ජීවිතය පුරුදු කරගන්න. ධර්මය තුළින් ඔබ ඔබේ හිත ආරක්ෂා කරගන්න. අකුසල්වලට හිතේ වැඩෙන්න ඉඩ දෙන්න එපා. හිතට අකුසල් ඇතිවෙන්න පුළුවන් සිතුවි ලියනවා. ධර්මය අවබෝධ කරගෙන කෙලෙසුන්ගෙන් මිදෙන තාක්කල් හිත අකුසලේට ඇදෙනවා. හැබැයි සිහියගින්න කෙනා ඒ මොහොතෙම ඒවා අඳුනගෙන හිතේ වැඩෙන්න බලවත්වෙන්න අයෝනිසෝ මනසිකාර යෙදියද ඒවා වර්ධනය වෙන්න ඉඩ නොදී ඒවා හිත තුළින්ම ප්‍රහාණය කරගෙන යෝනිසෝ මනසිකාරයේදිලා කුසල් වඩල කුසලේ තුළ හිත පිහිටවාගන්න. ඒ නිසා සතර සම්යක් ප්‍රධාන වීරිය ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්න. උපන්නාව යම් අකුසල් ඇත්නම් හිත දිහා හොදට බලන්න උපන් අකුසල් ප්‍රහාණය කරගන්න. නෝපන් අකුසල් නෝපදින විදිහට කටයුතු කරන්න. උපන් කුසල් බලවත් කරගන්න. නෝපන් කුසල් උපදවාගන්න. එහෙමනම් ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් සතර සම්යක් ප්‍රධාන වීරියම ජීවිතය තුළ දියුණු කරගෙන කුසල් බලවත් කරගෙන අකුසල් ප්‍රහාණය කරගෙන උතුම් ධර්මයම දියුණු කරගෙන ධර්මයම ජීවිතය ආරක්ෂා කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනවා. තේමනම් පිංහතුනි අද ධර්මශ්‍රවනින් ඔබ රැස් කරගස් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස් හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම. අද මේ ධර්ම දේශනාවේ දායකත්ති ධරණ පිංහතුන්ට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලපි ආශිර්වාද කරන. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම. විශේෂෙන් අද ධර්ම දේශනාවේ දායකත්ති ධරණ පින්වත් හැම දෙනාටමත් සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ලැබූ 2021 මේ නව වර්ෂය. විශේසින් අපි දන්නවා පසුගිය වර්ෂයේ විශාල පීඩන වසංගත වුවදුරු විපත් මිනිස්සු බොහෝ දුකසේ ගෙව් වර්ෂයක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරම සියලු දෙවියන්ග පිහිට ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාව බලෙන් මේ ලැබූනාව වර්ෂය තුළ හැම දෙනාට මනාගත බලාපොරොත්තු ඇතුව තමන්ගේ ප්‍රශ්න ගැටලු විසඳගෙන නිදුක් නීරෝගීව තමන්ගේ ජීවිතයේ ගුණ ධර්ම පුරාගෙන ලෞකික ලෝකෝත්තර දියුණුව සලස ගන්න පුළුවන්. තියෙන ප්‍රශ්න විසඳෙන සුබ නවවසරක් බවට පත්වේවා කියෙන ආශිර්වාදය. ඉතිං පිංහතුනි අද දායකත්තේ දරන මාධව සහ කෞෂලා ජයවර්ධන කියන මේ පිංහතුන් ජනවාරි දෙවනි දිනට උපන්දිනයේ දෙන තුන්වෙනි උපන්දිනය සමරන සයුනි ජයවර්ධන දියනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන මරමුණ. ඒවගේම ජනවාරි 4වෙනි දින උපන්දිනය සමරන MP ජයවර්ධන පියානට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කින උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේම නිවෙන් දිනිරු දිනායා සිහල් මිනදී ඇතුළු දූ දරුවන් පවුල්ලොල හැම දෙනාටම ආශිර්වාද කිරීමත් සහෝදර සහෝදරයන් සහ නෑදෑ හිතමිට්ටාදි හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ. කුසුම් ජයවර්ධන මෑණියන්ට විමල සේන පියාණන් සහ සිරිමතී මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම අරමුණ. ඉතින් ඒ පවුල්ලොල හැම දෙනාමත් නම් සඳහන් කරපු සියලු දෙනාමත් දූදරුවන් මුණබුරු මිනිබිරියන් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවුණු තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා උතුම් ධර්මාවබෝධය පිණිස මේ හැම දෙනාටම මේ ධර්මදානමේ පින ආශිර්වාදය පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඉලේ පෙරුම ආච්චම්මා සහසීයා පතිරණ කිරියම්මා සහසීයා ඇතුළු මිය පරලවගේ සියලූම ඥාතීන්ට පින්දීම අරමුණ.
ඒ වගේ මොබත් කල්පනා කරගන්න ඔබ හැම දෙනාගෙම මිය පරලවගේ පරම්පරාගත සියලු ඥාති මේ නම් සඳහන් කරපු ඥාතීන් හැම දෙනාගෙම පරලව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. දේශකැනන් වහන්සේට ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් කළම ටෙලිවිෂන් මේ සඳහම් විකාශය හැම දෙනාට ආශිර්වාද කිරීම අරමුණ තින් එහෙමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මදානමේ පිනත් ධර්මශ්‍රවනයත් නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාචපුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්ඨාචපුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචපුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.